පුතේ ඔක්කොටම අයබෝවන්. අයබෝවන් සර්. හරි. මම කියන්නේ මේ ටීම් එකේ සිකුරාදා පස්සේ ළමයි ඉල්ල දින්නේ. ඔව් සර්. හරි. පුතේ මේ සිකුරාදා පන්ති ළමයි පන්ති උනට පස්සේ හවසට මම දැන් අර පන්ති වල ඉන්න නිසා මට සිකුරාදා පන්ති ළමයි ඉන්න ඔක්කොම ටික මේ මට කෝල් එකක් දෙන්න. හරිද? මම ඒගොල්ලෝගේ මේ වෙනම ගෲප් එකක් හදනවා. ලාබලා පටන් ගන්නයි. හරිද? පොඩි පැහැදිලිද? එහෙම හොඳද? ඈ? මම කියපේ තේරුණාද කියන්නකෝ. ඒගොල්ලෝ මට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්නේ නැහැ. සිකුරාදා පන්ති කියලා. මම ඒගොල්ලෝ අරගෙන මම වෙනම ගෲප් එකක් හදලා ඒගොල්ලන්ට වෙනම පන්තියක් කරනවා. අනිත් අයට අවුලක් නැහැ. 6 එකේ ඒගොල්ලන්ට මේගොල්ලන්ට අවුලක් නැහැ. ඒගොල්ලෝ පන්ති කරන අය විදියට. තීන කියයට දැන් ගැටුවක් වෙනවනේ සිකුරා අඟහරුවාදා පන්ති ළමයින්ට අවුලක් නැහැ. ඒගොල්ලෝ ඒවට ඉවර කරලා තියෙන්නේ. දැන් මෙතන මේ අසරණ වෙලා ඉන්නේ මේ තීන එකේ සිකුරාදා පන්ති ළමයි. ඒගොල්ලෝ මොනවත්ම කරගන්න කියන්නේ. කොහොමද මේ ඉස්කෝලේ පටන් ගත්තට පස්සේ ටීම් එක හරි ටීම් එක වහලා තියෙන බය වෙන්න එපා ටීම් එක වහලා තියෙන කොරෝනා හේතු නිසා නෙවෙයි වෙන ප්‍රශ්නයකට හරි මේ පොතේ වාලා මම එදා පටන් ගත්තා මේ වැරදි නිවැරදි කිරීම සහ අවිනිශ්චිත ගිණුම් කියලා පාඩම එහෙම නේද එහෙම නේද ඔව් සර්. එතකොට මම ඔයාලට එදා පැහැදිලි කරලා කිව්වා පොඩ්ඩක් මතක් කරගන්න අපෝසරයක් තේෂ පිරික්සුමක් අපි හැදුවට පස්සේ මේ තේෂ පිරික්සුම හැදුවට පස්සේ මේ ශේෂ පිරික්සුමේ හරපැත්ත තියනවානේ අපි හිතමු හරපැත්ත එකතු ආවා කියලා 1,50,000 1,50,000 කරනවා හරපැත්ත එකතුව. එතකොට මේ ශේෂ පිරික්සුමේ බැලපැත්ත එකතු ආවා කියනකොට 1,40,000 බැලපැත්ත එකතු වෙනවා. මේ වගේ වෙලාවකදී දැන් මේ ශේෂ පිරික්සුම හදන්නේ අවුරුද්ද අවසානයේදී නේ අපිටම ගිණුම් කාලකේන්ද්‍රේ පටන් ගන්නවා 2019 1 ඉඳලා 2019 12:31කට මේ ගිණුම් කාලකේන්ද්‍රේ පටන් ගන්නවා දැන් එතකොට 12:31ක හදපු ශේෂ පිරික්සුම අසමාන වෙනවනේ. දැන් අසමාන වෙලා තියෙන්නේ. දැන් මේ ශේෂ පිරික්සුම දිහා බලාගෙන අපි ලාභ අලාභ ප්‍රකාශනය සහ මූලිකත් ප්‍රකාශනය හදන්න ඕනේ. උදේ මේ ශේෂ පිරික්සුම දිහා බලාගෙන. දැන් එහෙම ශේෂ පිරික්සුම දිහා බලාගෙන ඒවා හදන්න ගියොත් මොකද වෙන්නේ? මේ ශේෂ පිරික්සුම අසමාන වෙලා තියෙනවා. උතේ මේ ශේෂ පිරික්සුම අසමාන වෙලා තියෙන්නේ ඒ අසමානතාවය වෙන්නේ මොකක් හරි ගිණුම වැරද්දක් නිසානේ ශේෂ පිරික්සුම අසමාන වුණා නම් අසමාන වුණේ අපේ ගිණුම් වල තියෙන වැරද්දක් නිසා එතකොට බලන්න මේ ශේෂ පිරික්සුම අසමාන වෙලා කියනවා නම් උතේ ඒ බලපෑම ඒ වැරද්ද බලපාන්නේ ආදායමකට හෝ වියදමකට නම් ආදායමකට හෝ වියදමකට නම් මේ බලපෑම තියෙන්නේ. පොතේ අනිවාර්යයෙන්ම අපි හදන ලාභ ප්‍රකාශනයේ සුද්ධ ලාභයේ වැරදීනේ.
මේ සුද්ධලාභයේ වැරදි. දැන් එතකොට සුද්ධලාභයේ වැරදි නම් එහෙනම් අපි මේ ශේෂ පිරික්සම මේ විදිහට හැදුවොත් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද ශේෂ පිරික්සම පැහැදිලිවම අසමාන වෙලා තියෙනවා. අපි ඒ වගේ වෙලාවකදී කරන්නේ මේ ශේෂ පිරික්සම తాවකාලිකව සමාන කරගන්න. මේ ශේෂ පිරික්සම తాවකාලිකව සමාන කරගන්න. කොහොමද සමාන කරගන්නේ? ඔයා බලන්න ඕනේ මේ ශේෂ පිරික්සමේ ඌනතාවයෙන් කොයි පැත්තෙන්ද කියලා. මේ ශේෂ පිරික්සමේ ඌනතාවයෙන් කොයි පැත්තෙන්ද? ඔතන මේ ශේෂ පිරික්සමේ දැන් ඌනතාවය ඇවිල්ලා තියෙන බැල පැත්තෙන්නේ. මොකද හර පැත්ත එකතු 1,50,000ක් ආවා. බැල පැත්ත එකතු 1,40,000ක් ආවා. එහෙනම් 10,000ක් අඩුවක් වෙනවනේ බැල පැත්තට. එතකොට අපි කරන්නේ මේ ශේෂ පිරික්සමේ බැල පැත්තට 10,000ක් දානවා. දාලා ශේෂ පිරික්සම తాවකාලිකව සමාන කරගන්න. ඊළඟට අපි කරන්නේ මෙන්න මේ ඌනතාවය කියනවනේ දැන් මේ 10,000 අඩුවක් තියෙනවනේ බැල පැත්තේ. මෙන්න මේ ඌනතාවය කියලා කියන්නේ මේ ගිණුම් වල ඇතිලා තියෙන වැරද්දක් නිසා දැන් මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් මේ වැරද්ද හඳුනා ගන්නත් මේ වැරද්ද අපි හඳුනා ගන්නත් අපි එයාව අරගෙන යනවා එක්තරා తాවකාලික ගිණුමකට. එක්තරා తాවකාලික ගිණුමකට. ඒ తాවකාලික ගිණුමට අපි කියනවා අවිනිශ්චිත ගිණුම කියලා. එහෙනම් අපි කරන්නේ මේ 10,000 කෙලින් ලියනවා අවිනිශ්චිත ගිණුම කියලා. අවිනිශ්චිත ගිණුම කියලා කියනවා. එහෙම කියලා ඊළඟට මොකද කරන්නේ? අපි අවිනිශ්චිත ගිණුම නමින් ගිණුමක් නම් කරනවා. මේ විදිහට අවිනිශ්චිත ගිණුම කියලා ගිණුමක් නම් කරනවා. එහෙම නම් කරනවා. නම් කරලා මොකද කරන්නේ? මේ ශේෂ පිරික්සමේ ඌනතාවයාවේ ශේෂ පිරික්සමේ බැල පැත්තේ නම් ඌනතාවයාවේ මේ ශේෂ පිරික්සමේ බැල පැත්තේ නම් අපි පිළිතුවාගත්ත අවිනිශ්චිත ගිණුම කියනවානේ. ඒ අවිනිශ්චිත ගිණුමේ බැල පැත්තෙන් තමයි අපි ශේෂයක් විදියට මෙයාව ගන්න ඕනේ. ශේෂයක් විදියට මේ 10,000 ගන්න ඕනේ. ගන්නේ කොහොමද? ශේෂ පිරික්සමේ බැල පැත්තේ ඌනතාවයක් ආවා. ඒ ඌනතාවය අපි අවිනිශ්චිත ගිණුමේ ආරම්භක බැල ශේෂයක් විදියට ලියනවා. කොහොමද ලියන්නේ? ශේෂය EG කියලා. ශේෂය EG කියලා ඒ 10,000 ලියනවා. පුතේ ඌනතාවයේ ශේෂ පිරික්සමේ බැල පැත්තේ නම් පිළිතුවාගත්ත අවිනිශ්චිත ගිණුමේ ආරම්භක බැල ශේෂයක් විදිහට තමයි හරියන්න ඕනේ. එහෙම නැතුව පිළිතුවාගත්ත අපි කියමු හරියට ශේෂ පිරික්සමේ හරපැත්තේ නඩුවක් ආවා කියලා. හරපැත්තේ නඩුවක් ආවොත් අවිනිශ්චිත ගිණුමේ අර ශේෂයක් විදිහට යාව ගන්න ඕනේ. ශේෂ පිරික්සමේ ඌනතාවයේ කොයි පැත්තෙන්ද? ඒ පැත්තෙන් තමයි ඔයා ශේෂය අරගන්න ඕනේ. ඔන්න ඒක තමයි මම එලා කිව්වේ. ඔක හරිද? හරිද? හරි සර්. මොනවා හරි ගැටලු තියනා ඉන්නවද? ඒ කියපු තැන මොකක් හරි ගැටලුවක් තියනා ඉන්නවද? බය වෙන්න එපා, ලැජ්ජ වෙන්න එපා අහන්න. දැන් මෙතන ඉන්නේ මම විතරයි, ඔතන ඉන්නේ ඔයා විතරයි. ලැජ්ජ වෙන්න එපා ප්‍රශ්නයක් අහන්න. හරි, නිශ්චලතාවයෙන් පිළියන්නේ කිසිම ප්‍රශ්නයක් නැති බව නේද? දැන් ඊළඟට මම ඔයාලට කිව්වා පුතේ මේ ශේෂ පිරික්සමෙන් සිද්ධ වෙන වැරදි වර්ග දෙකක් කිව්වා. ශේෂ පිරික්සමෙන් සිද්ධ වෙන වැරදි වර්ග දෙකක්. මම කිව්වද?
මම එහෙම දුන්නාද? ඈ කතා කරපුවා මම එහෙම දුන්නාද? ඒ අනුව ගිණුම් පොත්වල සිදුවන ප්‍රධාන වශයෙන් වැරදි දෙකක් තියෙනවා කියලා ඈ ඔතන මම එහෙම දුන්නාද නෝට් එක? නෑ සර්. නෑ දුන්නේ ඒක නේ මම හිතලා හිටියේ. නේද? අයන ලියන්න. යටි ලියන්න මෙහෙම. මම නෝට් එක දුන්නානේ. නේද? මම නෝට් එක දුන්නානේ. ඔව් සර්. නෝට් එක දුන්නා. යටි ලියන්න. ඒ අනුව ගිණුම් පොත්වල සිදුවන වැරදි ප්‍රධාන වශයෙන් ගිණුම් පොත්වල සිදුවන වැරදි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට දැක්විය හැකිය. කොටස් දෙකකට දැක්විය හැකිය. ඒ කියන්නේ ශේෂ පිළික්ෂණයෙන් අපිට වැරදි වර්ග දෙකක් හඳුනා ගන්න පුළුවන්. ඒ වැරදි වර්ග දෙක නෙමෙයි, වැරදි වර්ග ගොඩාක් තියෙනවා. ඒතකොට මේ වැරදි ඔක්කොම ටික පොතේ අපිට මේ කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. මේ වැරදි. සිදුවෙන වැරදි අපිට කොටස් දෙකක් කරගෙන කතා කරන්න පුළුවන්. එකක් තමයි ලියන්න එක ශේෂ පිරික්සුමින් අනාවරණය නොවන වැරදි. ශේෂ පිරික්සුමින් අනාවරණය නොවන වැරදි. ශේෂ පිරික්සුමින් අනාවරණය නොවන වැරදි. අනාවරණය නොවන වැරදි. දෙක ශේෂ පිරික්සුමින් අනාවරණය වන වැරදි. ශේෂ පිරික්සුමින් අනාවරණය වන වැරදි. ශේෂ පිරික්සුමින් අනාවරණය වන වැරදි. අනාවරණය වන වැරදි. එහෙනම් ගිණුම් පොත්වල සිදුවන වැරදි ඔකේ මේ කොටස් කීයකට වර්ග කරන්න පුළුවන්ද? කොටස් දෙකකට වර්ග කරන්න පුළුවන්. නේද? එකක් තමයි ශේෂ පිරික්සුමින් අනාවරණය නොවන වැරදි. අනිත් එක තමයි ශේෂ පිරික්සුමින් අනාවරණය වන වැරදි.
කියලා කොටස් දෙකකට අපිට සියලුම වැරදි වර්ග කරන්න පුළුවන්. දැන් ඔය අනුමාතුකාවක් කරගන්න ශේෂ පිරීක්ෂණයෙන් අනාවරණය නොවන වැරදි. ශේෂ පිරීක්ෂණයෙන් අනාවරණය නොවන වැරදි. ශේෂ පිරීක්ෂණයෙන් අනාවරණය නොවන වැරදි. ශේෂ පිරීක්ෂණයෙන් අනාවරණය නොවන වැරදි කියලා අනුමාතුකාවක් කරගන්න. ඉස්සෙල්ලා කියන මම මේ කියනවා වේගය වැඩිද කියලා. නෑ සර්. වේගය වැඩි නැහැ. වේගය වැඩි වගේ නම් මට කියන්න ඕනේ ඈ. හරි දැන් අහන්න. පොතේ මම ඕගොල්ලන්ට කියලා දෙනවා ශේෂ පිරීක්ෂණයෙන් අනාවරණය නොවන වැරදි වර්ග 5ක් කියලා දෙනවා. ශේෂ පිරීක්ෂණයෙන් අනාවරණය නොවන වැරදි වර්ග 5ක් කියලා දෙනවා. ඒ වැරදි වර්ග 5ට උදාහරණ 5ක් කියලා දෙනවා. ඒ වැරදි වර්ග 5ට උදාහරණ 5ක් කියලා දෙනවා. ඊළඟ ශේෂ පිරීක්ෂණයෙන් අනාවරණය වන වැරදි 5ක් කියලා දෙනවා. උදාහරණ 5ක් කියලා දෙනවා. ඊළඟට එක් උදාහරණය පොදු ජර්නලයේ ලියන විදිය කියලා දෙනවා. එතකොට ඔක්කොම නම් වැරදි වර්ග කියලා දෙනවාට පහ ගානේ දෙවරක් 5 10යි කියන්නේ වැරදි වර්ග 10ක් කියලා දෙනවා. 5 වරක් 2 10යි දෙවරක් 5 10යි නේ. එමනේ. ප්‍රේණායන. හරිද? හරි. එතකොට ඔක්කොම වැරදි වර්ග 10ක් තියෙනවා. මොකද මේ වැරදි නිවැරදි කිරීමක් කරනකොට ඒ වැරද්දක් නිවැරදි කරනකොට පොතේ අපි ඒ වැරද්ද නිවැරදි කරන්න ඕන පොදු ජර්නලයේ උපයෝගී කරගෙන. හරිද? ඔයාලට මම මීට කලින් කිව්වා පොදු ජර්නලයේ සටහන් වල ගනුදෙනු මොනවද කියලා අහපුවාම අපි කිව්වා ඉස්තාවක්කම් ණයට ගැනීම, ගැලපුම් සටහන්, මේ වැරදි නිවැරදි කිරීමේ සටහන් ඔය තමයි පොදු ජර්නල ලියන්නේ. එහෙනම් අර පොදු ජර්නලයේ දැනුම ඕන දැන් අපිට ආපහු ගන්න වෙනවා. හරිද? හරි. අපි දැන් කතා කරමු ශේෂ පිරීක්ෂණයෙන් අනාවරණය නොවන වැරදි. පළවෙනි එක. ඔන්න ඔයාගාව කටු වැඩ කරන්න පුළුවන් කුලයක් තියෙනවා නේ. ශේෂ පිරීක්ෂණයෙන් අනාවරණය නොවන වැරදි වල පළවෙනි වැරද්ද යන්න එක අත්හැරීමේ දෝෂ. අත්හැරීමේ දෝෂ. අත්හැරීමේ දෝෂ. ඇලයිරා පූර්ණතා දෝෂ. අත්හැරීමේ දෝෂ ඇලයිරා पूर्णता दोष है. पूर्णता दोष है. ये යටතේ ලියන්න ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් ගිණුම් පොත්වලින් ගනුදෙනුවක් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් ගිණුම් පොත්වලින් මගහැරී යාම. ගිණුම් පොත්වලින් මගහැරී යාම.
හරි. ඒ අත්හැරීමේ දෝෂයට අපි උදාහරණයක් කතා කරමු. එන උදාහරණ රුපියල් 3000ක ගැනුම් ඉන්වොයිසියක් රුපියල් 3000ක ගැනුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන්ම රුපියල් 3000ක ගැනුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන්ම පොත් වලින් මගහැරී යාම රුපියල් 3000ක ගැනුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන්ම පොත් වලින් මගහැරී යාම හරිද? හරි. මම දැන් ඒක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න මොකද මේ කියන්නේ කියලා. බෝඩ් එක පේන වෙන්නේ නිකන් හොඳට නේද? අපි හිතමු දිනේ 1 අමල්ගෙන් රුපියල් 5000ක බාණ්ඩ ණයට ගන්න. හරිද? අමල්ගෙන් රුපියල් 5000ක බාණ්ඩ ණයට ගන්න. අපි හිතමු දිනේ 1.5 කමල්ගෙන් රුපියල් 6000ක බාණ්ඩ ණයට ගන්න. 6000ක බාණ්ඩ ණයට ගන්න. දිනේ 1.20 නිමල්ගෙන් රුපියල් 3000ක බාණ්ඩ ණයට ගන්න. නම අමල්ගෙන් 5000යි කමල්ගෙන් 6000යි 1.20 නිමල්ගෙන් 3000ක බාණ්ඩ ණයට ගන්න. පුතේ මෙහෙම ණයට බාණ්ඩ ගන්නකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ ඒ ණයට ගන්නා බාණ්ඩ අපි ගැනුම් ජර්නලේ ලියනවානේ නේද? ගැනුම් ජර්නල ලියනවානේ මතකයි නවාට? ඔහම ලියනවානේ නේ? මේක දිනය මතකයි? මේක ඉන්වොයිස් සංඛ්‍ය ණයට බාණ්ඩ ගත්තාම සැපයුම් කරුවෙන්නේ. එහෙනම් සැපයුම් කරු මොළු වටිනාකම මේක රෙජේ පිටුව. දැන් අපි හිතමු ව්‍යාපාරිකයා 1.1 අමල්ගෙන් ණයට ගන්නවානේ 5000. ඉතින් ඔන්න අපි අමල් කියලා 5000 මුළු වටිනාකම් తీරුවට ලියුවා. ඊළඟට 1.5 කමල්ගෙනුත් ණයට බාන්න ගත්තා. දැන් කමල්ගේ ණයට බාන්න ගන්නකොට ගැනුම් ඉන්වොයිස්යක් තියෙනවනේ. මෙතන අමල්ගේ ඉන්වොයිස් එක තිබ්බ 5000ට ඒක ලිව්වා මෙතන. කමල්ගෙන් ණයට බාන්න ගත්ත රුපියල් 6000ක ඉන්වොයිස්යක් තිබුණා. උදේ මේ 6000 ලියනවත් එක්කම අර ගුරාවි කියන කුලිකුණාටුව තියෙනවනේ. ඕක ආවා කියන්නකො. මේ 6000 ලියලි හොයනවත් එක්කම මේ නිමානගේ 3000 ඉන්වොයිස් එකපාරටම කුලකට යනවා. ගිහිල්ලා ළඟම තියෙන ඩස්ට්බින් එකට වැටෙනවා. අපේ ව්‍යාපාරිකයා දැනගෙන කියන්නේ මේ 3000 ඉන්වොයිස් හුලඟේ කියලා. දැන් යා බලනවා නිකන් තිබ්බා වගේ මතකයි ඉන්වොයිස් එහෙම එකක් තිබිලා නැහැ. එයා ඒක හිතනවා. දැන් එයා දන්නේ මේක ඩස්ට්බින් එකේ තියෙන්නේ කියලා. නේ? ඒ නිසා එයා මොකද කරේ? අයන මොකක්දයි කියලා
මාසයේ අවසානයේ මෙන්න මේ ගැනුම් ජනරය එයා එකතු කරා. එයා එකතු කරන කොහොමද එකතු කරන්නේ? 6යි 5යි 11000යි කියනවා. නේද? 6යි 5යි 11000යි කියලා එකතු කරා. ඔයත් ඒවම එකතු කරන්නේ නේ? පන්ති වල. හා. එතකොට එහෙම එකතු කරාට පස්සේ මෙන්න මේ එකතුව දින 1.31 මේ එකතුව දෙන්න අපි ලියනවා මොකක්ද ලියන්නේ? ගණන්නවා ගැනුම් ගිණුමට හරකලා කියලා ලියනවා. ගැනුම් ගිණුමට හරකලා. දැන් ඔයා දන්නවා මේ 11000 ආවා කියන්නේ පුතේ රුපියල් 3000 කඩු වෙන්නේ ආවා කියන්නේ. නේ? ඒ 3000 ඉන්වොයිස් එක මෙතනින් මග හැදිලා නේ තියෙන්නේ. අපිට කියන්නේ රුපියල් 3000 ගැනුම් ඉන්වොයිස් එක පොත් වලින් මග හැරුණා කියලා. ඔන්න දැන් සිංහල දැනගන්න ඕනේ. නේද? සිංහලව දැනගන්න ඕනේ. පොත් වලින් කියන්නේ බහු වචනයක් මෙතන තියෙන්නේ. පොත් වලින් කියනකොට මේ ගනුදෙනුව කිසිම තැනක ලියවිලා නැහැ. එන ආරම්භය ගන්න කොටින්ද? ගැනුම් ජර්නලේ. එහෙනම් ගැනුම් ජර්නලේ මේක ලියුනේ නැහැ කියලා මේ කියන්නේ 3000. ගැනුම් ජර්නලේ මේ 3000 ලියුනේ නැහැ කියන්නේ එතකොට මේ 11000 කියන දැන් 3000 කඩු වෙන්නේ. මේ 11000 කියන 3000 කඩු වෙන්නේ. දැන් අපි ගැනුම් ගිණුමට හරකලා කියනකොට පුතේ මොකද කරන්නේ? අපි ගැනුම් කියලා ගිණුමක් ගන්නවානේ. ගැනුම් කියලා ගිණුමක් අරගෙන මොකද කරන්නේ? මේ 11000 අපි ගැනුම් ගිණුමට හර කරනවා දින 1.31 11000යි කියලා. දැන් ඔයාලට පැහැදිලිනේ ගැනුම් ජර්නල් එකතුව 3000 අඩුයි නම් එහෙනම් දැන් මේ ගැනුම් ගිණුමේ තියෙන්නේ 3000 කඩුවෙන්නේ තියෙන්නේ. ගැනුම් ගිණුමේ තියෙන්නේ 3000 කඩුවේ. ජර්නල් එකතුව 3000 කඩුයි නම් එහෙනම් ගැනුම් ගිණුමට මාරු වෙනකොට ඒ 3000 දැන් අඩු වෙන්නේ තියෙන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ ජර්නලයේ ලියුනේ නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම ගැනුම් ගිණුම හර වෙන්නේ 3000 කඩුවෙන් බව. ඊළඟට ඔයා මේ ජර්නලය හදනකොට ඔයාලට මතක ඇති ඔයා එක්එක් 9 හිමියාගේ නමට මේ ජර්නල් එක දිහා බලාගෙන එක්එක් 9 හිමියාගේ නමට මේ වටිනාකම් බැල කරනවා. ජර්නල් එක දිහා බලාගෙන නේ. එහෙනම් අමල් කියලා ගිනම නම් කරා 5000 අමල්ට බැල කරනවා. ඊළඟට කමල් නමින් ගිනමක් නම් කරා කමල්ට 6000ක් බැල කරනවා. නේ ඔච්චර වෙන්නේ. හැබැයි අර 3000 ගැනුම් ජර්නලේ නොලියුන නිසා මොකද වුනේ? පාඩේ නිමල්ගේ එහෙනම් නිමල් නමින් ගිණුමකට දැන් බැල වෙන්නේ නැහැ. දැන් නිමල් නමින් ගිණුමකට බැල වෙන්නේ කොයි කියනවා? ඒ ජර්නලේ ලියුනේ නැහැ. එහෙනම් ඔය කියන විදිහට ගැනුම් ජර්නලේ ලියුනේ නැහැ. ගැනුම් ජර්නලේ ලියුනේ නැති නිසා පුතේ ගැනුම් ගිණුම අර පැත්ත 3000 කඩුයි. නිමල්ගේ 9 හිමි ගිණුමට 3000 කඩුවෙන් තියෙනවා. එතකොට ජර්නලේ මග හැරෙනවා කියලා කියන්නේ පොතේ හරසටහන ලියවිලක් නැහැ, බැලසටහන ලියවිලක් නැහැ. මේ එතකොට ශේෂ පිරික්සමින් කෙලිදරව් වෙන්නේ නැහැ නේද? වැරද්දක් කියන බව ශේෂ පිරික්සම අනාවරණය කරන්නේ නැහැ. ඇයි ඒ? ශේෂ පිරික්සමේ හර පැත්තයි බැල පැත්තයි ගණිතමය වශයෙන් දැන් සමාන වෙලා තියෙන්නේ. නමුත් අපේ ගිණුම වල වැරද්දක් තියෙනවානේ. මොකද වැරද්ද? ගැනුම් ජර්නලේ ඔය 3000 ලියුනේ නැති නිසා ගැනුම් ගිණුම කියන්නේ 3000 කරුවේ. අදාළ 9 හිමි නිමල්ගේ ගිණුම කියන්නේ 3000 ලියෙන්නේ නැතුව තියෙන්නේ. එතකොට එහෙනම් මේ වැරද්ද හදන්න පුතේ මොකද අපි කරන්න ඕනේ? මේ වැරද්ද හදන්න මොකද අපි කරන්න ඕනේ? මේ ගිණුම් මේ දෙකේ තියෙන වැරද්ද හදන්න මොකද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ නම් මේ 3000 අපි ගැනුම් ගිණුමට හර කරන්න ඕනේ. මෙයා දැන් ලියුනේ නැහැ. ජර්නල් එකේ අපිට වැඩක් වෙන්නේ.
ජර්නලයේ ලිව්වොත් තමයි ගිණුමට මාරු වෙන්නේ. එහෙනම් අපිට වැදගත් වෙන්නේ ගිණුම වල වැරද්දක් වුණාද? ඔව් ගිණුම වල වැරද්දක් වුණා. හැබැයි පුතේ ගිණුම වල වැරද්ද වුණේ මේ ජර්නලයේ ඒක නොලියවුන නිසා. දැන් මොකද වෙන්නේ එතකොට? අපි එනම් මේ වැරද්ද නිවැරදි කරන්න ඕනේ. කොහොමද නිවැරදි කරන්නේ? ගැනොන් කියනකට 3000ක් හර කරලා අදාළ ණයක ගිණුමට අපි 3000ක් කර කරනවා. ඔකයි වෙන්න ඕනේ. ඔන්න වැරද්ද නිවැරදි කරා. දැන් අපි වැරද්ද නිවැරදි කරාට පස්සේ ඒ වැරද්ද නිවැරදි කරා ඒ වැරද්දක් නිවැරදි වුණා නම් පුතේ අපි ඒක ජර්නල් සටහනකින් පෙන්නන්න ඕනේ නේ. එහෙනම් ඔය පොදු ජර්නල් රූල් කරන්න ඕනේ. පුතේ පොදු ජර්නල් රූල් කරනකොට පිටුව සම්පූර්ණයෙන්ම හොඳට ඉඳ ගන්න. සමහරවල් සාමාන්‍ය දකුණු පැත්තෙන් ඉඩක් තියාගෙන පුරුදු වෙලා ඉන්නවා. දැන් මම නම් දකුණු පැත්තෙන් ඉඩක් තිබ්බා. ඒ මම දකුණු පැත්තේ ඉඩක් තිබ්බ වෙන හේතුවක් නිසා නෙමෙයි. මගේ බෝඩ් එක ලොකුයි. ඒ නිසා ඉඩක් තිබ්බේ. ඔය එහෙම කරන්න එපා. සම්පූර්ණ පිටුව අරගෙන මගට ඉඳ ගන්න මේ විස්තරයට හොඳට ඉඳ දෙන්න. එහෙනම් මේ විදිහට අපි ලියනවා උඩින් පොදු ජර්නලය කියලා ලියන්න ඕනේ. පන්ති පටන් ගත්තාම පුතේ මම මේවා ආපහු මුලින් ඉඳලා බලනවා වගේ අදුපත්යෙන් දැන් කියන්න. මම දැක්ක මේ පන්ති පටන් ගත්තාට පස්සේ ළමයින්ට ගෙවල් වලින් වැඩ කරන්න කිව්වහම ගොඩක් ළමයි වැඩ කරලා තිබ්බේ නෑනේ. ගොඩක් ළමයි වැඩ කරලා තිබ්බේ නෑ. දැන් 10 පන්ති ගත්තාම ළමයි කීප දෙනා වැඩ කරලා තිබ්බේ. එක්කෙනා නැත්තම් දෙන්නයි. අනිත් කට්ටිය ගාන භාගය හදලා ගිහිල්ලා. නේද? දැන් ඔයාලා එහෙම කරන්න එපා. ඔයාලා ඔහම වාඩි වෙලා මේ කියන්නේ හොඳට අහගෙන තවදුරටත් අපහැදිලිව කියනවා නම් අපි ටීම් එක පටන් ගන්නකොට පස්සේ අපි ඒව සාකච්ඡා කරනවා. නමුත් ඔයාට දැන් මට කියන්න බෑ සර් මට කිසිම දෙයක් තේරුන්නේ නැහැ. දැන් මේවා ගණන් හදන්නේ නැතුව මේවා පැත්ත පලාත් ඉන්නේ නැතුව හරි ඊට පස්සේ මට ඇවිල්ලා කියන්න එපා සර් මේවා තේරුන්නේ නැහැ කියලා. මම එයාට කියලා දෙන්නේ නැහැ. මම කියලා දෙන්නේ මම පාඩම කියලා දෙනකොට මොනවා හරි දෙයක් එයා මම මේ කරන දේවල් අහගෙන ලියාගෙන තියෙනවානේ. ඒ ලියාගත්ත ඒවායේ මොනවා හරි ඕගොල්ලන්ට අපහැදිලි තැනක් තියෙනවා නම් මම ඒ අයට ඒවා කියලා දෙනවා. මොකද ඕගොල්ලෝ දැන් සෙල්ලම් කරන කාලයක් නෙවෙයි තියෙන්නේ හිතනවත් කාලයක් නෑ. අපිට සතියකට පන්තියක් කරොත් අපිට සති 8ක් විතර වගේ තමයි කාලය ඉතුරු වෙලා තියෙන්නේ. මේ සතියට අපි ඉතුරු පාඩම් දෙක තුනක් කියන එකක් ඉවර කරලා නේද පස්සපත්තක පිටික අපි වැඩ කරන්න ඕනේ. හරි අනුපාඩු කරලා දෙන්න ඕනේ. ඒ නිසා මේ ඔතන නැගිටින්න එපා. අහගෙන ඉඳලා තේරෙන තියෙනවා කියන්නේ. හරි. එහෙනම් පොදු දේවල් අපි දිනේ කියලා ලියනවා. බෞද්ධ අංකයේ තීරුවක් තියෙනවා. විස්තරයේ තීරුවක් තියෙනවා. විස්තරය ඊළඟට ලෙජර් පිටුව, ලේපි ඊළඟට මෙතන හර මෙතන බැල. ඒ ඔයා ගන්න හොඳට මම ඒක හොඳට කියලා දෙන්න. ඊළඟට දැන් වැරද්දක් වුණානේ කිව්ව වල නේ ගැනොන් කියනකොට 3000ක් හරුනේ නැහැ. නයින් කියනකොට 3000ක් බැලුනේ නැහැ. අපි ඒක දැනගත්තේ කොහොමද ඒක එහෙම වුණා කියලා? ඔතේ අපිට ගනුදෙනුවෙන් කියන්නේ මොකද්ද? රුපියල් 3000 ගැනුම් ඉන්වොයිසියක් සම්පූර්ණයෙන්ම පොත්වලින් මගහැරී ගොස් තිබුණා. සම්පූර්ණයෙන්ම පොත්වලින් මගහැරුණා කියන්නේ ගැනුම් ජර්නලේ ඉඳලම මගහැරුණා. එහෙනම් ගැනුම් ජර්නලේ මගහැරෙනවා නම් මොකද වෙන්නේ? ගැනුම් දිනුමට හර වෙන්නේ නැහැ, නයින්මට බැල වෙන්නේ නැහැ. ඊළඟට ශේෂ පිරික්සම හදපුවාම ශේෂ පිරික්සම කියන අඩුවෙන් නේ? එහෙනම් ශේෂ පිරික්සම හැබැයි ගණිතමය වශයෙන් සමාන වෙනවා. ඇයි ඒ වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා ඒ වැරද්ද හර පැත්තට බලපාලා තියෙනවා බැල පැත්තට බලපාලා තියෙනවා එකම වැරද්ද. ඒක අනිත් ඒවා ඔක්කොම නිවැරදි නම් අපේ ශේෂ පිරික්සම අනිවාර්යයෙන්ම සමාන වෙනවා තමයි. එහෙනම් මේ වැරද්ද නිවැරදි කරන්න මොකද අපි කරේ? අපි ගැනුම් දිනවල 3000ක් හර කරා අදාළ නයින් දිනවල 3000ක් බැල කරා. පුතේ මේ වගේ වැරදි වලදී අපිට අවිනිශ්චිත කිනුමින් නැහැ. ඇයි මේ ශේෂ පිරික්සම සමානයිනේ.
ශේෂ පිරික්සම ගණිතමය වශයෙන් සමානයි දැන්. ඒ වගේ වෙලාවක හරි ඒකෙන් අදහස් කරන්නේ ශේෂ පිරික්සම සමානයි. ඒකෙන් අදහස් කරන්නේ ගණිතමය වශයෙන් සමාන වෙලා කියනවා වැරද්දක් තියෙන්නේ දෙපැත්තටම විතර. අනේ හරි. දැන් අපි ඒක නිරෝධ කරමු. එහෙනම් අපි ලියන්න ඕනේ ගැනුම් ගිණුම හර 3000යි ණයහිමි ගිණුම බැල ණයහිමි ගිණුම බැල 3000යි සන්ලක්ෂය ලියනවා. දැන් සන්ලක්ෂය ලියනකොට හරිය ලේසි මේක තේරුම් ගන්න. ඔයා ඔය විදිහටම ගන්න. කොහොමද දීලා තියෙන ගණන දෙන ඔය විදිහටම ගන්න. කොහොමද තියෙන්නේ? රුපියල් 3000 ගැනුම් ඉන්වොයිසක් සම්පූර්ණ පොත්වලින් මගහැරියාම කියලා තියෙන්නේ. එනවා සන්ලක්ෂය ලියනකොට මෙහෙම ලියන්න. රුපියල් 3000ක ගැනුම් ඉන්වොයිසක් සම්පූර්ණයෙන්ම පොත්වලින් මගහැරියාමේ වැරද්ද නේද තියෙන්නේ. හරියටද? අයින් කරන්න යන්නේ. අපි යන්නේ. රුපියල් 3000ක ගැනුම් ඉන්වොයිසියක් පොත් වලින් මගහැරී යාමේ වැරද්ද නිවැරදි කිරීම. ඔන්නම ජර්නල් සටහන ලියන්න ඕන. ආසයි නම් යටි විරාග කරලා ඔහම අයින් ගන්න. ඔන්න. දැන් ඔයාලට මේක ඕන වෙන්නේ මේක අවශ්‍යයි. ඔන්න මම මේක මැකුවා. ඒක නැතිව පැහැදිලි කරන්න උදාහරණයක් පැහැදිලි කරන්න එක හැදුවේ. ඔයා දැන් ඔතන පොදු ජර්නල් රෝල් කරලා ඔක හදලා ගන්න. ඉක්මනට මේක ලියා ගන්නකො.
පුතේ හරිද? හරියයි? හරිද? හරිද? පොඩ්ඩක් ඉන්න. හරි නම් ඒක නෑනේ. පුතේ සම්පූර්ණ පිට හැමෝටම කියන්නේ සම්පූර්ණ පිට හොදට ගන්න පොදු ජයලයට. අයින උරු කරන්න. විස්තරයට හොඳට ඉඩ දෙන්න. මේ කියන්නේ වෞද්දකාන්තය හරබරවට ලොකු ඉඩ දෙන්න එපා. ඒගොල්ලන්ට වටිනාකම ලියන්න පුළුවන් මට්ටම ඉඩක් වෙන් කරන්න. විස්තරයට පුළුවන් තරම් ඉඩ දෙන්න. මොකද විස්තරය තුළ අපි හැමදාම ලියන්නේ නේ. Excuse me sir. ප්‍රයහන ක්ලාස් එක ආයෙ කරනවා sir තවද. එතකොට මේ ඔතන මොන පාඩද දෙන්නේ? ගවේෂයගේ sir. ගවේෂකයන්ම ධර්මපදේ පන්ති තියෙනවා ඈ. ක්ලාස් එකේද? ඔව්. sir. අපේ ඉඳලා දිනනවා. හා. පොඩ්ඩක් සමහරට පරක් වෙන්න පුළුවන්. නමුත් මේ හතර පටන් ගන්න ඈ. හරි sir. හැබැයි ගවේෂකයන් ළමයි අර මේ හිටපු ළමයි ඔක්කොම නේ කීප දෙනෙක් තමයි ඉන්නේ. මේ එහෙම කියලා මම පන්ති කරනවා ඈ. ඔය සම්මත වෙන්න. ඒක අමාරු කියලා නෑ. අමාරු වෙලාවේ මට පන්ති වලට කියන්නේ මේකෙන් වලින් මට තේරුන්නේ නෑ කියලා කියන්නේ. මම ඒවා පැහැදිලි කරන්න. පුතේ ඊළඟට මොන හරිද? මම දෙවෙනි එකට යන්නද? සර් අර යටින්ම ලියලා තියෙන එක ටිකක් අය කියවන්නකෝ පේන්නේ. කොකද? මේ පොදු ජනලේ යටින්ම ලියලා තියෙන ටික. සංලක්ෂයද? සංලක්ෂයද කියනෝනේ? සංලක්ෂය කියන්නේ වරහණක් දාන්නේ නේද? අයනම් එහෙම කියන්නේ වරහණක් දාලා කියන්නේ මෙහෙම රුපියල් 3000කට ගැනුම් ඉන්වොයිස් කියන්නේ. අරකමයි කියන්නේ අපි ඈ. ඔය ලියපෙකමයි කියන්නේ. රුපියල් 3000කට ගැනුම් ඉන්වොයිස් රුපියල් 3000කට ගැනුම් ඉන්වොයිස් පොත් වලින් මගහැරීමේ වැරද්ද නිවැරදි කිරීම. පොත් වලින් මගහැරීමේ වැරද්ද නිවැරදි කිරීම. කියලා වරහන් වහන්න. රුපියල් 3000ක ගැනුම් ඉන්වොයිස් පොත් වලින් කියනකොට බහු වචනයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම පොත් වලින් මගහැරලා ගිණුම් වලින් මගහැරලා තියෙන්නේ. ඒ වැරද්ද නිවැරදි කිරීම. මම ඒ වගේ අර මම පැහැදිලි කරන ඒවා පුතේ තේරෙන්නේ නැත්නම් කියනවා නම් අහන්න. ලැජ්ජාවක් බයක් තියාගන්න එපා ඉතින්. අපි දෙකම ඉන්නේ. නේ. හරි. අපි දෙවෙනි එකට යමු නේද? කියන්න. හරි සර් යමු. පුතේ දෙවෙනි එක ලියා ගන්න මේක මහලුකෝ. දෙවෙනි එක ලියා ගන්න ද්විකරණ දෝෂ. ද්වි කියන්නේ දෙකක් කියන එකනේ. ද්විකරණ දෝෂ.
ද්විකරණ දෝෂ. කොට මේ වැරද්දක් නිවැරදි කරනකොට ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ මෙහෙමයි. ඒ වැරද්ද නිවැරදි කරන්න කලින් ඔයා ඉස්සෙල්ලාම කල්පනා කරන්න ඕනේ මෙයා නිවැරදිව සටහන් වුණා නම් සටහන් වෙන්න තිබුණේ කොහොමද? නිවැරදිව සටහන් වුණා නම් සටහන් වෙන්න තිබුණේ කොහොමද? ඒ අංක 1. 2 ඊළඟට තමයි බලන්න ඕනේ මොකක්ද දැන් නිවැරදිව සටහන් වුණා නම් වෙන්න තිබුණේ කොහොමද? දැන් එනම් මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද වැරද්ද? එහෙනම් ඔයා කරන්න ඕනේ මේ වැරද්ද ඉස්සර දකින්න ඕනේ. මේ වැරද්ද ඔයා කරන්න ඕනේ. අනවරණ වැරද්ද කරන්න ඕනේ. මේ වැරද්ද කරපුවාම ඔයාට තේරෙනවා ඒ වැරද්ද කොහොමද නිවැරදි කරන්න ඕනේ. හරියට ඒක. අන්තිකට බලනවා නිවැරදිව යන්න ඕන සටහන මොකක්ද කියලා. ඒක බලනවා. ඊළඟට කරනවා ඒ වැරද්ද සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද කියලා චෙක් කරනවා. ඊට පස්සේ ඒ වැරද්ද හදන්න ඕනේ. ඉස්සර නිවැරදිව යන්න ඕන සටහන ගැන හොඳ අවබෝධයක් ගන්න. ඊළඟට තමයි සිද්ධ වෙලා තියෙන වැරද්ද කරන්න ඕනේ. සිද්ධ වෙලා තියෙන වැරද්ද කරපු ගමන් අනිත් පැත්තට ඒ වැරද්ද හදාගන්න ලේසි වෙනවා. ඊළඟට මෙහෙම මොකද මේ දීකරණ දෝෂය කියන්නේ අපි ඉස්සර ලියමු. කියන්නේ එකම ගනුදෙනුව එකම ගනුදෙනුව ද්විත්ව සටහන් දෙකක් බැගින් එකම ගනුදෙනුව ද්විත්ව සටහන් දෙකක් බැගින් එකම ගනුදෙනුව ද්විත්ව සටහන් දෙකක් බැගින් ද්විත්ව සටහන් දෙකක් බැගින් ගිණුම් ගත වීම එකම ගනුදෙනුව ද්විත්ව සටහන් දෙකක් බැගින් ගිණුම් ගත වීම මෙයින් අදහස් කරේ එකම ගනුදෙනුව ද්විත්ව සටහන් දෙකක් බැගින් ගිණුම් ගත වීම මෙයින් අදහස් කරේ එකම ගනුදෙනුව ද්විත්ව සටහන් දෙකක් බැගින් ගිණුම් ගත වීම මෙයින් අදහස් කරේ උදාහරණය බැංකු ගාස්තු වශයෙන් ගෙවන ලද රුපියල් 175 බැංකු ගාස්තු වශයෙන් ගෙවන ලද රුපියල් 175 බැංකු ගාස්තු වශයෙන් ගෙවන ලද රුපියල් 175 මුදල් පොතේ හා බැංකු ගාස්තු වශයෙන් ගෙවන ලද රුපියල් 175 මුදල් පොතේ හා බැංකු ගාස්තු ගිණුමේ
දෙවරක් සටහන් වී තිබීම. බැංකු ගාස්තු ගිණුමේ දෙවරක් සටහන් වී තිබීම. බැංකු ගාස්තු ගිණුමේ දෙවරක් සටහන් වී තිබීම. ඔකේ එතකොට ඔතන වැරද්දක් වෙලා තියෙනවා. දැන් වැරද්ද ඔය හදා ගන්න ඕනේ. ඔය කටුකොලයක් ගන්නකො. කටුකොලයක් අරගෙන උත්සාහ කරන්න ඔය වැරද්ද නිවැරදි කරන්න. ඉතින් උත්සාහ කරන්න බලන්න. දැන් ගිණුම් ටික හදාගෙන අවශ්‍ය ගිණුම් ටික හොයාගෙන ගිණුම් වල වැරද්දක් වෙලා තියෙනවා. ඉස්සෙල්ලා මේ වැරද්දට යන්න කලින් නිවැරදි සටහන ගැන අවබෝධය ගන්න. ඊළඟට බලන්න මොකද්ද මේගොල්ලෝ මේ කියන්නේ කියන එක බලන්න. මේගොල්ලෝ කියන වැරද්ද දැන් ඔයා කරන්න ඊට පස්සේ වැරද්ද කරන්න බය වෙන්න එපා. වැරද්ද කරන්න. හැබැයි වැරද්ද කරලා නිකන් ඉන්න එපා. ඒ වැරද්ද නිවැරදි කරන්න ඕනේ ඉතුරුවකට ඉක්මනට. අපි එහෙම නේද? අපි වැරද්ද කරපුවාම අපි ඒ වැරද්ද කියන්නේ නැහැ නේ. ඒ වැරද්ද නිවැරදි කරගන්න ඕනේ. ආ ඒ වගේ මේක තේරුම් ගන්න. ලස්සනට ඕනේ නිකන් මේ කටුවට කොලයක් අරගෙන මේ විදිහට නිකන් ඕනෝම මේ කරලා මේ ගිණුම් දෙක නම් ටික මාරු කරන්න ඕනෙත් නෑ. අර වටිනාකම් ටික අරගන්න ගිණුම් දෙකේ නම් ටික දාගන්න. ඊට පස්සේ වටිනාකම් විතරක් දාලා නිකන් බලන්න ඉතින් කටුවට කොලයක් නේ. ලස්සනට ඒවම ඕනේ නෑ. සමහර තමයි ලස්සනට ඉරක් ගහලා අඩි පොදු තියලා නේද? පොදු තියලා කැටට රෝල් කරනවා. විනාඩි දෙකක් දෙන්න කල්පනා කරලා උගන්න බලන්න. ඊට පස්සේ මම කියලා දෙන්නම්. වැරදුනට කවන්නේ වර්ධිමෙට. වැරදුනා කියලා ගණන් ගන්න එපා.
පොතේ බලමුද? පොතේ මේක මෙහෙමයි වෙන්නේ. ඔයා මුදල් පොතක් කොහොමද රෝල් කරන්නේ? මුදල් පොත. පොතේ බැංකු ගාස්තුවක් දෙව්වක් කියලා කියන්නේ. එතකොට මුදල් පොත බැර වෙලා බැංකු ගාස්තු දිනම හර වෙන්න ඕනේ නේ. දැන් මේක නිවැරදිව සටහන යනවා නම් යන්න තිබුණේ මුදල් පොත 175ක් බැර කරනවා. බැංකු ගාස්තු දිනම 175ක් හර කරනවා. ඔන්නෝමයි නිවැරදිව සටහන ගියා නම් යන්න තිබුණේ. නමුත් මේගොල්ලෝ මොකක්ද දැන් අපිට කියන්නේ? බැංකු ගාස්තු වශයෙන් ගෙවන රුපියල් 175 මුදල් පොතේ හා බැංකු ගාස්තු දිනුමේ දෙවරක් සටහන් වී තිබුණා. දෙවරක්. ඒ කියන්නේ 175 බැර කරලා තියෙනවලු. හැබැයි තව 175ක් බැර කරලා. නේ? තවත් 175ක් හර කරලා. අන්න දිත්ව සටහන් දෙකක් බැගින් දිනුම්ගත වෙලා තියෙනවා. දැන් ඒක මේක තමයි වැරද්ද. මොන වැරද්ද තියෙන්නේ? දැන් ඔයා කරන්න ඕනේ මේ වැරද්ද නිවැරදි කරන්න ඕනේ. ඉතින් බලන්න නිවැරදි කරන්න කොහොමද? තව 175ක් බැර කරලා බලන්න අයින් වෙනවද කියලා බලන්න. එහෙම වෙන්නේ නැහැ නේ. ඔය පැටව ගහුවොත් තව එකක් වැඩි වුණා. එන එක හරියන්නේ නැහැ. ඒක මකරලා. ඊළඟට ඔයා කරනවා දැන් බැර කරොත් එකතු වෙනවනේ. ආයෙත් 175ක් හර කරලා බලන්න. 175. දැන් හර කරපුවා මොකද වෙන්නේ? මේ 175ට මේ 175 කැපිලා යනවා. එතකොට මෙයා ඉතුරු වෙනවා. අයන වැඩි හරියි. එහෙනම් 175 වැඩිපුර තියෙන 175 අයින් කරන්න ඊට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් ඔයාලට පුළුවන් 175ක් හර කරන්න. ඔන්න හර කරන්න. එහෙනම් මේකේ ඒ වැඩේම කරන්න හරිනේ. මෙතනින් 175ක් අයින් කරන්න අපි 175ක් බැර කරනවා. එතකොට මේකට මේක කැපිලා යනකොට මෙයා ඉතුරු වෙනවා. ඔතන ඔයා
මේ ගෙදරදී පොඩක් ඔබ පස්සේ බලන්න පැන්සලක් අරගෙන පැන්සලෙන් නිකන් තීගිනුමක් ගහලා ඔහම මේක ලියා ගන්න. හරිද? ඊළඟට ඒ වගේ බලන්න ඕනේ. කොට මේ විදිහට තමයි අපි මේ වැරදි නිවැරදි කිරීම කරනකොට අපි සටහන් පිළිබඳ අවබෝධය ගන්න ඕනේ. අවබෝධය ගන්න අපි මේක බලන්න ඕනේ, දකින්න ඕනේ. දැන් මම උනත් ඔයාලා මොකක් හරි ඔයගේ එකක් ගේන්න කිව්වොත් මාත් කරන්නේ කටසටහනක් අරගෙන කටසටහනේ දාලා බලනවා මොකද වෙන්නේ කියලා. ඒක තමයි කිව්වොත්. දැන් ඔයාලා ඊට වඩා මේක පුරුදු වෙන කට්ටියක්නේ. ඒතකොට එකපාරට මේක බැරි වෙනකොට ඔයගොල්ලෝ කටසටහන මේක මනෝවෙන් ගන්න බෑ. මේක ඔයාලා මනෝවෙන් හිතලා මේක කරන්න ටිකක් කරදරයි. ඒකට හොඳම දේ ඔයා කටපොලේක මේ සටහන අරගෙන ඊට පස්සේ කල්පනා කරනවා මේ වැරද්ද හදන්න මම මොකද කරන්න ඕනේ කියලා. ඒතකොට වැරද්ද හදන්න මොකද කරන්න ඕනේ කියන එක ඔයාලට පේනවා මේකේ. හරිද? එහෙනම් අපි පොදු ඥානයේ රූල් කරගමු. පොදු ඥානයේ ඉතලාගේ රූල් කරා මෙතන පොදු ඥානයේ කියලා ලියුවා මේක දිනය මේක වවුචර් අංකය විස්තරයට හොඳට ඉඳ ගන්න ඔන්න මමත් බෝඩ් එකේ පාරක්ම ගන්න වවුචර් මේක ලෙජර් පිටුව මේක හර මේක බැල හරිද දැන් එතකොට ඔයා කරන්න ඕනේ දැන් මේ මුදල් පොතේ බැලපැත්ත 175 ඒවා දෙකක් තියෙනවනේ නේ 175 ඒවා දෙකක් තියෙනවා එකක් අයින් කරන්න අපි 175 හර කලේ එහෙනම් ඒකට මුදල් කියනම හර වෙන්න ඕනේ එහෙනම් ඔයා මෙතන ලියන්න ඕනේ මුදල් ගිණුම හර මුදල් ගිණුම හර සෑම හර සටහනකදීම හර කියන වචනේ ලියන්න 175 ලියලා ඊට පස්සේ බලන්න 175 ඒවා දෙකකින් බැංකු ගාස්තු ගිණුම හර වෙලා තියෙනවනේ ඒකෙන් එකක් අයින් කරන් අපි බැංකු ගාස්තු ගිණුම බැල කරා එනවා ලියන්න බැංකු ගාස්තු ගිණුම බැල බැංකු ගාස්තු ගිණුම බැල 175යි මේවා ඉතින් අර අනිත් ඒවා වගේ අපි හදිස්සියෙන් කරගෙන යන්න බෑ මේවා නිමේට මොකද ඔයාලගේ පොත මට පේන්නේ නැහැ නේ ඔයාව පේන්නේ නැහැ ඒ නිසා මේක අපි හිමීටින් මේක තමයි කරගෙන යන්න ඕනේ මොන කරන්නේ හරි දැන් ඊළඟ පොතේ මුදල් කියනම හර කරලා නේ හර කරේ 175 අයින් කරන්නේ බැංකු ගාස්තු කියනම බැල කරේ මේක 175 අයින් කරන්නේ එහෙනම් අපි සංලක්ෂය ලියමු සංලක්ෂය කොහොමද ලියන්නේ අරකම ලියන්නේ ඔයාලා ඉතින් දැන් උදාහරණයක් මම දුන්නේ අරකම ලියන්නේ කොහොමද ලියන්නේ බැංකු ගාස්තු වශයෙන් ගෙවන ලද රුපියල් 175 තමයි ලියන්න ඕනේ බැංකු ගාස්තු වශයෙන් ගෙවන රුපියල් 175 මුදල් පොතේ හා බැංකු ගාස්තු කිරීමේ ගෙවරක් සටහන් කිරීම වලදී කියන්නේ ගෙවලේ තව දිග වැඩි වගේනේ දිග වැඩි වගේ නම් මෙහෙම ලියන්නේ අර සිංහල වල කියලා කිව්වේ ඒකයි අත් කියනනේ බැංකු ගාස්තු වශයෙන් ගෙවන ලද රුපියල් 175 මුදල් පොතේ හා බැංකු ගාස්තු කිරීම කියන්නේ නැතුව අපි ලියමු 175 ගිණුම් වල මොන බලන්න ගිණුම් වල කිව්වම ඉතින් මේ දෙන්නනේ ඉතින් වෙන කවුරුත් නැහැ නේ. ඒක 175 ගිණුම් වල දෙවරක් සටහන් කිරීමේ වැරද්ද නිවැරදි කිරීම
ඔයාගේ විභාගෙ ඉල්ලන්නේ මේකයි. ජර්නල් සටහන ඉල්ලන්නේ. මේවා ඉතින් ඔයා කන්වර්ට් කරන එක හදලා නේද තියාගන්න ඕනේ. ඒ නැතුව මේ පොදු ජර්නල් ගෙදර ගෙනල්ලා පටවැඩ කොලේ එකෙන් අහුලා දෙන්න එපා. නේද? හරි. මේක නිකන් පැත්තකින් මේ ලොකුවට ඕනේ නැහැ. ඒ වගේ ලොකුවට මම මේ ලොකුවට ලියලා ඔයගොල්ලෝ ප්‍රින්ට් දෙයි කියලා. ඔයා නිකන් පුංචියට මේ පරිසරකරන තියාගන්න. නිකන් බලන්න පස්සේ වෙලාවක. හරි මේක ලියාගන්න. පොතේ නොකෙන තරම් තියෙන අහන්න ඕනේ. තේරුණා වගේ නම් අහන්න. අද ළමයි කිය ගොඩාක් අඩුවෙන් නැත්තේ. මම ගොඩාක් ළමයින්ට එන්න එපා කිව්වා. මොකද ඒගොල්ලෝ නම් පන්ති පටන් ගන්න කියන්නේ. මේක පේන්නේ නැහැ වගේ නම් මට කියන්නේ. මම හිතන්නේ පේනවා නේද? මම පෑන් පින්ට කියලා බලනකොට ගියා ලොකෝ දෙවිවැ. පන්ති පටන් ගත්තා මට පෑන් උත් තරම්. පොතේ තව වෙලාව ඕනේද? අති සර්
කට්ටිය ඉවරයිද? අනිත් කට්ටිය ඉවරයිද? ඔව් සර්. හරි. ඒක තව එකක් කරමු. උන දැන් මේක ඔයාලා පොඩ්ඩක් ගන්න ඕනේ. තුන්වෙනි එක ලියාගන්න. ඔන්න අපි දැක්කායි තුන්වෙනි වැරද්දට එනවා ඈ. මූලධර්ම දෝෂ. කියන්නේ මූලධර්ම දෝෂ. මූලධර්ම දෝෂ. මූලධර්ම දෝෂ. ඉවර. පොතේ මේ මූලධර්ම දෝෂය කියලා කියනකොට ඔයා දන්නවා අපි ගිනුම් කියනකොට ගිනුමකට කිනුම් කරනකොට ගිනුම් කරන මූලධර්ම පහක් තියෙනවානේ. හරිද? ගිනුම් කරන මූලධර්ම පහක් තියෙනවා. පොතේ අපි ගිනුම් තැබීමේදී මේ ගිනුම් කරන මූලධර්ම පහට එකඳවන අපි ගිනුම් තැබීම කරන්නේ. නේ? දැන් ගිනුම් කරන මූලධර්ම පහක් කියලා දාගෙන වත්කම් පිළිබඳ මූලධර්මය, භාගිකීම් පිළිබඳ මූලධර්මය, හිමිකම් පිළිබඳ මූලධර්මය, ආදායම් පිළිබඳ මූලධර්මය, වේදම් පිළිබඳ මූලධර්මය කියලා මූලධර්ම පහක් තියෙනවානේ. එතකොට ඒ මූලධර්ම පහට එකඟව තමයි අපි ගිනුම් තැබීම කරන්න ඕනේ. මෙතන මේ මූලධර්ම දෝෂ කියන එකෙන් අදහස් කරන්නේ අන්නේ ගිනුම් කරන මූලධර්ම වලට පටහැනිව. ඒ ගිනුම් කරන මූලධර්ම වලට පටහැනිව නැත්නම් ඒ ගිනුම් කරන මූලධර්ම උල්ලංඝනය කරමින් අන්න එහෙම ගිනුම් තැබීමක් කරනවා නම් ආන් අපි ඒවට කියනවා මූලධර්ම දෝෂ කියලා. ඒ කියන්නේ ගිනුම් කරන මූලධර්ම වැරදි විදිහට පාවිච්චි කරනවා. ඔය හිතිගම ඔයාලත් ඔය කරන්නේ මූලධර්ම වලට පටහැනි විදිහට නේද? හිතිගම වෙනව නේද? ඔව් ඉතින් දැන් ඔයාලා කියන්නේ අපි ඉතින් ළමයිනේ කියලා නේ. හරි කමන්න. තියන්න වෙනවා. ගිනුම් තැබීමේදී අනුගමනය කරන ගිනුම් තැබීමේදී අනුගමනය කරන පිළිගත් රීතීන් නැත. ගිනුම් තැබීමේදී අනුගමනය කරන පිළිගත් රීතීන් නැත. අනුගමනය කරන පිළිගත් රීතීන් නැත. පිළිගත් රීතීන් නැත. ඔබ දන්නවනේ රීතියක් කියන්නේ මොකක්ද කියලා නේ? රීතියක් කියන්නේ පිළිගත් සම්ප්‍රදාය. නේද? නීතියක් කියලා කියන්නේ අනිවාර්යෙන් පිළිපදින්න ඕන දෙයක්. එතකොට නීතියක් කඩ කරොත් දඬුවම් ලබන්න සිද්ධ වෙනවා. හැබැයි රීතිය කියන කඩ කරොත් එහෙම දඬුවම් ලබන්න දෙයක් නැහැ. හැබැයි ඒ ගිනුම් කරන එක එයා ලොකු හානියක් එතනින් ඇති කරනවා. එහෙම දෙයක් වෙනවා. පිළිගත් රීතීන් නැත. මෙම රීතීන්ට පටහැනිව ගිනුම් තැබීමේදී අනුගමනය කරන පිළිගත් රීතීන් නැත. මෙම රීතීන්ට පටහැනිව යම් ගනුදෙනුවක් සිදු වුවහොත් ඒවාද ශේෂ පිරික්සුමින් හෙළිදරව් නොවේ
හෙලිදරව් නොවේ. උදාහරණ රුපියල් 4000කට මිලදීගත් යන්ත්‍රයක් රුපියල් 4000කට මිලදීගත් යන්ත්‍රයක් ගැනුම් බිඳුමේ සටහන් වී තිබුණේ රුපියල් 4000කට මිලදීගත් යන්ත්‍රයක් ගැනුම් බිඳුමේ සටහන් වී තිබුණේ මිලදීගත් යන්ත්‍රයක් ගැනුම් බිඳුමේ සටහන් වී තිබුණේ කොටිලා හොයා ගන්න කටුවැඩ කරගන්න පුළුවන් කොලයක් ඔය ඉස්සෙල්ලාම මේකේ නිවැරදිව යන්න තිබ්බ දිත්ත සටහන ගැන හිතන්න බලන්න ඊළඟට මොකද්ද වැරද්ද කියන එක බලන්න අන්නේ වැරද්ද නිවැරදි කරන්න බලන්න හරි ඊළඟ දෙකක් දෙන්න උපමා කරන්න Okay, 100.
බලමුද? ඉවරද? ඈ? අදාළද? මම හදලා පෙන්නන්නද? हाँ මම මේ ඉගෙන ඔක්කොම කතා කරනවා. නේද? පොතේ මේකේ කියන්නේ දැන් ඉස්සෙල්ලාම ඔයා බලන්න ඕනේ යන්ත්‍රයක් මිලදී ගත්තා ඒක ගැනුම් කිරීමට හරවනවා. එතකොට මම කිව්වා ඔයා ඉස්සෙල්ලා බලන්න ඕනේ මේකේ නිවර්තනය යන පිට සටහන මොකක්ද කියලා. ඒ කියන්නේ යන්ත්‍රයක් ගත්තා නම් මොකද වෙන්න ඕනේ? මුදල් කොට බැල වෙන්න ඕනේ. නේද? මුදල් කොට 4000කින් බැල වෙන්න ඕනේ. ඔයාලට කරන්නේ නැති. පුතේ දැන් රුපියල් 4000ක් මුදල් කොට බැල කරලා ඊළඟට යන්ත්‍ර ගිණුමනේ හර වෙන්න ඕනේ. මේ යන්ත්‍ර නමින් ගිණුමක් අරගෙන ඒ යන්ත්‍ර ගිණුම තමයි හර වෙන්න ඕනේ. මෙයා තමයි හර වෙන්න තිබුණේ. නමුත් අපිට කියන්නේ යන්ත්‍ර ගිණුම හර වුණේ නැතිලෝ. හැබැයි ඒ වෙනුවට ගැනුම් කියලා ගිණුමක් අරගෙන ගැනුම් ගිණුම 4000කින් හර කරලා තියෙනවා. පුතේ අපි ගැනුම් ගිණුම හර කරන්න ඕනේ නැවත විකිණීමේ පරමාර්ථයෙන් භාණ්ඩ මිලදී ගන්නවා නම් අන්න ඒ වටනේ අපි ගැනුම් කියන්නේ මේ වත්කමක් මිලදී ගන්නකොට ඒ වත්කමේ නමින් තමයි අපි ගිණුම ආරම්භ කරන්නේ. ඉදමක් මිලදී ගත්ත කිව්වොත් ඉදම් ගිණුම ආරම්භ. යන්ත්‍රයක් ගත්ත කිව්වොත් යන්ත්‍ර ගිණුම ආරම්භ. නේද? ඊළඟ ගොඩනැගිල්ලක් මිලදී ගත්තොත් ගොඩනැගිලි ගිණුම ආරම්භ. මෝටරයක් මිලදී ගත්තොත් මෝටර ගිණුම. එහෙම යන්න ඕනේ. හරි? එහෙනම් යන්ත්‍රයක් මිලදී ගත්තා කිව්වහම මුදල් කොට බැල වෙලා යන්ත්‍ර ගිණුම හර වේද තිබුණේ. නමුත් ඒගොල්ලෝ හර කළා කියන කොහරද ගැනුම් කියලා ගිණුම. අපිට කියන්නේ මුදල් පොතේ රද්දක් වුණා කියලා. අපිට කියන්නේ රුපියල් 4000කට මිලදී ගත යන්ත්‍රය මිලදී ගතට මුදල් කොට බැල වෙන්න ඕනේ. මේ රුපියල් 4000කට මිලදී ගත යන්ත්‍රය ගැනුම් ගිණුමේ සටහනේ තිබුණේ. ගැනුම් කියන්නේ හර ගිණුමක් එතකොට. එහෙනම් ගැනුම් ගිණුම එළිය උනේ. එන වැරද්දක් පැහැදිලි. මොකද වැරද්ද? යන්ත්‍ර ගිණුමයි හර වේද තිබුණේ. ගැනුම් ගිණුමයි හර වෙලා තියෙන්නේ. එහෙනම් ඒ වැරද්ද නිවැරදි කරන්න ඔයා මොකද කරන්න ඕනේ? ගැනුම් ගිණුම අහෝසි කරන්න ඕනේ. 4000ක් ඔයා ගැනුම් ගිණුම බැල කරලා ඔයාගේ යන්ත්‍ර ගිණුමයි 4000කින් හර කරන්න ඕනේ. එතකොට යන්ත්‍ර ගිණුම හර ගැනුම් ගිණුම බැල. ඒ වගේම පොදු ජලයක් ලියන්න බලන්න. කුල් කරන්න පොදු ජලයක්. කුල් කරලා ලියන්න. දැන් කොහොමද ලියන්න ඕනේ? පොදු ජලයක් කුල් කරාම දැන් මේවා ඔයගොල්ලෝ හොඳට දන්නවා ඈ. දන්නවා කියන්නේ නේද? ඈ මේක අසල බයලගේ ලියනක් පේනවද නේ? බයලගෙන් දැන් පේනවද?
නෑ සර්. ඒක නෑ. ඒ කියන්නේ උදාගන්නේ නෑ රට. පාඩම් කරනවා හොඳයි. බයක් දැනෙන්නේ නෑනේ සර් තාම. තාම පාඩම් කරගන්න නැද්ද? ඔතේ විභාගේ උනාට පස්සේ හොඳට වෙලාව තියෙනවනේ. ඒකට පාඩම් කරන්න පටන් ගන්න. නේද? හරි. ඒතකොට යන්ත්‍ර කිනුම හර වෙන්න ඕනේ. යන්ත්‍ර ගිණුම හර 4000යි ගැණුම් ගිණුම අයින් වෙන්න බෑ. ඒතකොට ගැණුම් ගිණුම හර වෙන්න ඕනේ. ගැණුම් ගිණුම බර 4000යි. අපි සංලක්ෂය ලියමු. රුපියල් 4000කට මිලදීගත් යන්ත්‍රය ගැණුම් ගිණුමේ සටහන් කිරීමේ වැරද්ද ගැණුම් ගිණුමේ සටහන් කිරීමේ වැරද්ද නිවැරදි කිරීම. කොට මේ සංලක්ෂය ලියනකොට පුළුවන් තරම් ඔයා ඉත මේ විස්තරයට වෙන් කර දෙන්න ඕනේ. මේ ඉත පොඩි ඉඩක් ආවොත් මොකද වෙන්නේ? මේ සංලක්ෂය ලියනකොට නිකන් ගොඩාක් පේලියක්. ඒතකොට ඒක කතයි. අස්වාභාවිකයි. ඒ නිසා ඔයා විස්තරයට හොඳ එකක් දෙන්න. එතකොට මේ රූලකින් දෙකකින් ඔයාලට සංලක්ෂය ලියලා ඉවර කරන්න පුළුවන්. ඔක මෙලියර කරන්න. ඉවරයිද? ඉවරයිද? උදා පිටාගෙන ගියාමද? ඈ? ඉවරයි සර්. මහන්සිද? ඔව් සර්. අයියෝ. මම පැයකමාරෙන් තාම කරේ. සර් එකට ඉවර කරනව නේද? අපි 12 රිස්පට් ඉවර කරමු. හා සර්. සන්තෝෂයිද? ඔව් ගොඩක් සන්තෝෂයි. ඒක නෑ. මම ඉතින් නෑ. ඒක අදින ඔන්ලයින් කරනවා හොඳයි නේද? ඔව් ඒකෙත් හොඳක් තියෙනවා නේද සර්? ඔව්. ඒ වැඩි කරන්න ඕනේ නේද? ඒකනේ. මම පන්තියේ නම් පැය 4ක් විතර වරම එක දිගට කරන්න ඕනේ නේද? අම්මෝ. උසස් පිට ගිහින් බලපන් ඔය. උදේ 8 ඉඳලා 4 ඉඳලා 4:05 ඉන්නකොට අනේ සර්. අනේ කියනවා. මම ඒක තමයි පන්ති පුරුදු කරන්න කියන්නේ. ඉඳගෙන පුරුදු කරන්න. ඉන්ටර්වල් ඉල්ල ගන්න. ඈ?
ඉන්ටර්වල් ඉල්ල ගන්නවා. ගන්නන වෙලාවට මොනා හරි කන්න දැන් ඉතින් ඔයගොල්ලෝ නිකන් දැන් කන්න නැතුව ඔහොම නිකන් ඉන්නවා නේ එකයිද මෙලාට තේ පැකට් එකකුයි අපි කනවා සර් ඕ හැම වෙලාවම ආයෙත් නෝ නෑ සර් මෙතනමයි ඉඳගෙන ඉන්න වැඩමයි කරන්නේ කොමස්මයි දැන්. හරි කන්න මෙලාට වටේ මේ පිටර බඩසුයි අරවයි මේවයි ඔක්කොම ළඟ තියාගෙන නෑ සර් සර්ට දෙන්න නැතුව එහෙම කන්නේ නෑනේ. අම්මේ උ සර් ඊළඟ එක කරමුද? කරන්නේ ඊළඟ යන්න මේ හිලව දෝෂ හිලව නෙමෙයි හිලව දෝෂ මොනවාද හිලව දෝෂ හිලව දෝෂ හිලව දෝෂයක් කියන්නේ මේ සිද්ධ වෙලා තියෙන වැරද්දක් තවත් වැරද්දකින් හෝ වැරදි කීපයකින් සිද්ධ වෙලා තියෙන වැරද්දක් තවත් වැරද්දකින් හරි වැරදි කීපයකින් හරි ඒක අයින් වෙලා යනවා අපි ඒකට කියනවා හිලව දෝෂ කියලා. දැන් උදාහරණයකට මෙහෙම ගන්නකො අපි හිතමු විකුණුම් ගිණුම ගන්නකො මේ විකුණුම් ගිණුම බැලපැත්ත එකතු කරනකොට 1000ක් වැඩියෙන් එකතු වෙනවා බැලපැත්ත ගමන් ගාස්තු ගිණුම එකතු කරනකොට රුපියල් 500ක් වැඩියෙන් එකතු වෙනවා විවිධ වියදම් ගිණුම එකතු කරනකොට අර පැත්තේ 500ක් වැඩියෙන් එකතු වෙනවා විකුණුම් ගිණුම බැලපැත්තක් 1000න් වැඩි වෙනවා 1000කින් වැඩි වෙනවා බැලපැත්ත ගමන් ගාස්තු ගිණුම 500ක් වැඩි විවිධ වියදම් ගිණුම 500ක් වැඩි දැන් මොකද වෙන්නේ මේ අර පැත්තේ ගිණුම් වල සිද්ධ වෙලා තියෙන වැරද්ද එක බැලපැත්තේ වැරද්ද සමාන වෙනවා ඒක වැරද්දට වැරද්ද කියලා වෙනවා හරිද ලියන්නකෝ කියන්නේ සිදුවිය ඇති වරදක් නැත්නම් සිදුවිය ඇති වැරද්දක් සිදුවිය ඇති වැරද්දක් සිදුවිය ඇති වැරද්දක් තවත් වරදකින් හෝ තවත් වරදකින් හෝ වැරදි කිහිපයකින් හෝ සිදුවිය ඇති වැරද්දක් තවත් වරදකින් හෝ වැරදි කිහිපයකින් හෝ වැරදි කිහිපයකින් හෝ හිලව් වේනම් ඒවා
හිලව් දෝෂ ලෙස හැඳින්වේ. වරදකින් හෝ වැරදි කීපයකින් හෝ හිලව් වේ නම් ඒවා හිලව් දෝෂ ලෙස හැඳින්වේ. හිලව් දෝෂ ලෙස හැඳින්වේ. මෙහිදී සිදුවන්නේ සංඛ්‍යාත්මක හිලව් වීමක් පමණි. මෙහිදී සිදුවන්නේ සංඛ්‍යාත්මක හිලව් වීමක් පමණි. සංඛ්‍යාත්මක හිලව් වීමක් පමණි. එම නිසා දෝෂය ඒ අයුරින්ම පවතී. එම නිසා දෝෂය ඒ අයුරින්ම පවතී. ඒ අයුරින්ම පවතී. උදාහරණ රුපියල් 750ක රුපියල් 750ක නායකයෙකු නිමල් විසින් ගෙවූ රුපියල් 550 සටහන් වී ඇත්තේ රුපියල් 1000ක නායකයෙකු කමල්ගේ ගිණුමේය. 1000ක නායකයෙකු කමල්ගේ ගිණුමේය. ගණනාන කටුකොලය විනාඩි දෙකක් දෙන්න. ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. විනාඩි දෙකක් දෙන්නම් ඉවර කරගන්න. කටසටහන හදා ගන්නකො. දෙන කතාව පස්සට කරන්න පුළුවන්.
බලන්න මොකක්ද කියන්නේ කියලා. ඔකේ මේක කියනවා නිමල් විසින් ගෙවු රුපියල් 550 කියලා කියන්නේ. හැබැයි අපිට කියනවා නිමල් කියලා කියන්නේ රුපියල් 750ක ණයගැතිය කියලා. ඒ කියන්නේ එයාගේ ශේෂයක් තියෙනවලු 750ක. එතකොට මේ 750ක ණයගැතිය රුපියල් 550 ගෙවනවලු. ගෙවනකොට මොකද වෙන්නේ? මුදල් පොත මර වෙනවා. නේ? නිමාර්ග කියනවා බැල වෙන්න ඕනේ. දැන් අපිට නිමාර්ගයෙන් රුපියල් 550 සටහන් වෙලා කියනවා කියන්නේ කාගේද? කමාර්ගයේ නායකයෙක් ඉන්නවා. එයාගේ ශේෂයක් තියෙනවා 1000ක. ඒ කියන්නේ මෙයා රුපියල් 1000ක නායකයෙක්. දැන් මේ 1000ක නායකයෙක් මුදල් ගෙවනකොට මොකද වෙන්නේ? කමාර්ගය කියනවා දැන් බැරි වෙන්නේ කොහෙද? ඇයි රුපියල් 750ක නායකයෙකු නිමල් විසින් ගෙව රුපියල් 550 සටහන් වී තිබුණේ රුපියල් 1000ක නායකයෙකු කමාර්ගය කිනුනේ. ඒ කමාර්ගය කිනුමද මේක බැලලා තියෙන්නේ. ඒක සල්ලි ගෙවුවේ කවුද? නිමල් ගෙවුවේ. ඒක බැල වෙන්න ඕනේ කාටද? නිමල්ට. නමුත් නිමල්ට බැල වෙන්න ඕනේ කමාර්ගයට බැල වෙලා තියෙනවා. වැරද්ද පැහැදිලිද? මෙතෙන්ට බැල වෙන්න ඕනේ මෙතෙන්ට බැල වෙනවා. එහෙනම් මේ ටයිම් කරන්න මොකද කරන්න ඕනේ? කමාර්ගය කියනවා 550කින් අර වෙලා නිමල්ට කියනවා 550කින් බැල වෙනවා. ඉතින් ගණන් සටහන කියන්න ඕනේ. කමාර්ගය කියනවා අර 550යි. නිමල්ට කියනවා බැල 550යි කියලා. එතන වැරද්දක් තියෙනවා නම් හදාගන්න. ඔකේ අද අපි මේ ඔතනින් අද අපි නවත්තමු. ඊළඟට තව දවසක අපි මේ ටික අපි ඉවරයක් කරලා ගමු. මම ඉතල දුන්නේ නැත්නම් මේ ඉක්මනට ඉවර කරන්න නිසානේ. හරිද? මේකේ පොදු දෙයක් යන්න පන්ති පටන් ගන්නවා මේ චීන් එකේ ඉස්කෝලේ පටන් ගත්ත ගමන් එතන මම පොත්පත් එක නම් බලනවා. පොතේ අඩුපාඩු තිබ්බොත් මට ආපහු කියන්න එපා අඩුපාඩු තියෙනවා කියලා.